මතක තියාගත්තම හොඳටම ඇති. ඒව හැදෙන විදිය ඔක්කොම මතක තියාගත්තම ඒක ඇතුලේ වෙලා තියෙන දේ බයස්ලා සෙලර්ස්ලා මොකද්ද කරලා තියෙන්නේ? මේ දේවල් ගැන හිතලා ඕක නිතර බැලුවට පස්සේ ඔයගොල්ලන්ට සෙට් වෙනවා. අපි ඊළඟට බලන්න යන්නේ hanging man කියන bearish reversal pattern එක. අපි බලමු මේකේ මොකද්ද මාකට් එකේදී මේ වගේ දෙයක් හම්බුනොත් මොකද වෙන්නේ කියලා. එතකොට bearish reversal pattern එකක් කියද්දී ඔයගොල්ලෝ දන්නවා මේක හම්බෙන්න ඕනේ අනිවාර්යයෙන්ම resistance area එකක. The hanging man is the bearish equivalent of a hammer. It typically forms at the end of an uptrend with a small body and a long lower wick. ඉතින් අර hammer එකේ criteria එකම තමයි real body එකට වඩා wick එක lower wick එක දෙගුණයකට වඩා විශාල වෙන්න ඕනේ මේකෙත්. හරිද? The lower wick indicates that there was a large sell-off, but bulls managed to take back control and drive the price up. Keeping that in mind, after a prolonged uptrend, the sell-off may act as a warning that the bulls might soon be losing control of the market. හරිද? මේමයි කියන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා හැමර් එක කියන්නේ මොකක්ද කියලා. හැමර් එකම හැමර් එක අපිට හම්බුනේ සපෝට් ඒරියා එකේදී. එතකොට හැමර් එක අපිට රෙසිස්ටන්ස් ඒරියා එකකදී හම්බ වෙනවා නම් අපි ඒකට කියනවා hanging man කියලා. හරිද? එතකොට කලින් හැමර් එකට බලන ක්‍රයිටේරියා එකමයි බලන්න තියෙන්නේ. රියල් බොඩි එකට වඩා මේ lower wick එක දෙගුණයකට වඩා විශාල නම් මේක සලකනවා මේක ආවේ රෙසිස්ටන්ස් ඒරියා එකක නම් මේක සලකන්නේ අපි hanging man එකක් විදියට. හරිද? එතකොට අපි බලමු කොහොමද මේක මාකට් එකේදී අපිට හම්බ වෙන්නේ කියලා. මේ තියෙන්නේ හැමර් එකම තමයි. හැබැයි ඇවිල්ලා තියෙන්නේ කොහෙද? රෙසිස්ටන්ස් ඒරියා එක. ඒතර අපි මේකට කියනවා hanging man candle එකක් කියලා. ඒතර ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ හිතන්න මාකට් එක අප් වීගෙන ආවා. හරිද? බුල්ස්ලා මාකට් එක උඩටම අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ රෙසිස්ටන්ස් ඒරියා එකට ලං වෙද්දී ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ සටන ඉවරයි. දැන් පටන් ගන්න තියෙන්නේ ගොඩක් දුරට බෙයාස්ලා ගහන්න තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ මෙතෙන්ට එන්ටර් වෙන්න මෙතනින් පස්සේ මේන්න මේ ඒරියා එකේ කවුද බලන් ඉන්නේ? සෙලර්ස්ලා තමයි බලන් ඉන්නේ. බෙයාස්ලා තමයි බලන් ඉන්නේ. මෙතනින් පස්සේ මේ ළඟට එද්දිම පහර දෙන්න තමයි මේගොල්ලෝ බලන් ඉන්නේ. ඉතින් මේගොල්ලෝ උඩටම අරන් ගියපු මාකට් එක මෙන්න මේ වගේ කැන්ඩල් එකක් ආවට පස්සේ අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් hanging man එකක් ඇවිල්ලා තින්නේ. සෙලර්ස්ලා ගේමට දැන් බහැලා තින්නේ. හරිද? සෙලර්ස්ලා ගේමට බහැලා තින්නේ. ගොඩක් දුරට මේක මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යන්න පුළුවන්. හරිද? එහෙම තමයි මේකේ අයිඩියා එක. මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් එහෙම. එතකොට මට කියන්න දැන් මේක රෙඩ් උනත් ග්‍රීන් උනත් ප්‍රශ්නයක් නැහැ. රෙසිස්ටන්ස් ඒරියා එකක මේ විදිහට රියල් බොඩි එකට වඩා දෙගුණයකට වඩා විශාල විදිහට කැන්ඩල් එක ලෝවර් වික් එක හැදිලා කැන්ඩල් එකක් හැදුනොත් අපිට ඒක ගන්න පුළුවන් hanging man එකක් විදිහට. එතකොට මට කියන්න මෙතන රතු පාට කැන්ඩල් එකක් ආවොත්ද කොළ පාට කැන්ඩල් එකක් ආවොත්ද වඩාත් ප්‍රබල වෙන්නේ. ඔයගොල්ලන්ට දැන් අයිඩියා එකක් තියෙන්න ඕනේ මේකේ පාට රතු ආවොත් මොකද වෙන්නේ කොළ ආවොත් මොකද වෙන්නේ කියලා. ඒතර ඔයගොල්ලෝ දන්නවා මෙතන රතු ආවොත් තමයි ගොඩක් හැකියාවක් තියෙන්නේ මේක පල්ලයට යන්න. කොළ ආවත් හැකියාවක් තියෙනවා. මම කියන්නේ හැකියාවක් නැහැ කියලා. ඒත් වඩාත් ප්‍රබල මොකද දන්නවද? මෙතන කවුද බලන් ඉන්නේ? මේ රෙසිස්ටන්ස් ඒරියා වල බලන් ඉන්නේ. සෙලර්ස්ලා නිසා තමයි මෙතන රතු පාට ආවොත් ලොකු හැකියාවක් තියෙන්නේ මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යන්න. ඉතින් ওই විදිහට තමයි අපිට මේ මාකට් එකේදී ওই කැන්ඩල් එක හම්බ වෙන්නේ hanging man කියන එක. එතකොට අපි බලමු hanging man කියන්නේ ඇයි කියලා මේකට. hanging man කියන්නේ ඔයාලට පේනවා මෙතන මිනිස්සු එල්ලලා මරන්නේ. අන්න ඒ වගේ එකක් තියෙනවා. එතකොට උඩින් තමයි එල්ලන්නේ. එතකොට උඩින් එල්ලන හින්දා තමයි මේකට අපි ගත්තොත් රෙසිස්ටන්ස් ඒරියා එකක් ගත්තොත් රෙසිස්ටන්ස් ඒරියා එකෙන් නිකන් එල්ලලා වගේනේ තියෙන්නේ.
රෙසිස්ටන්ස් ඒරියා එකෙන් එකකට ලං වෙලා තියෙන හින්දා තමයි අපි මේකට හැංගින් මෑන් කියලා කියන්නේ. හරිද? ඒතර ඔයගොල්ලෝ බලන්න මෙතන මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ හැංගින් මෑන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක රතු පාටයි. හරිද? එතකොට රියල් බොඩි එක ගොඩාක් මේ රියල් බොඩි එක ගත්තාම මේ වික් එකත් එක්ක ගොඩාක් වික් එක දිගට තියෙනවා ලෝ වික් එක. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මාකට් එක ඩවුන් වෙලා තියෙනවා දිගටම. හරිද? ඕම තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට අපි තව එක්සැම්පල් එකක් බැලුවොත් මෙතන බලන්න මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා කොළ පාට හැංගින් මෑන් එකක්. ඊට පස්සේ මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. ඔන්න බලන්න මෙතන ඕගලන්ට පේනවා. මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන හැම එකක් තියෙනවා. හැම කැන්ඩල් එකක් තියෙනවා. හැම කැන්ඩල් එක ඇවිල්ලා ආයිත් මේක අප් වෙලා තියෙනවා මාකට් එක. ඔන්න දැන් ආයිත් තියෙනවා රතු පාට මොකද්ද තියෙන්නේ? රතු පාට හැංගින් මෑන් එකකුත් තියෙනවා. ඊට පස්සේ ආයිත් මොකද වෙලා තියෙන්නේ? මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. එතකොට අපි තව එක්සැම්පල් එකක් බැලුවොත් මේකේ තියෙනවා ලොකු අප් ට්‍රෙන්ඩ් එකක්. අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. උඩට මාකට් එක අරන් ගිහලා තියෙනවා. බයස්ලා රේට් එක. ඊට පස්සේ මෙන්න මෙතෙන්දී ඇවිල්ලා තියෙනවා හැංගින් මෑන් කැන්ඩල් එක. හරිද? හැංගින් මෑන් කැන්ඩල් එක ආවේ ඔයා හිතන රෙසිස්ටන්ස් ඒරියා එක කියලා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ මාකට් එක? ටික රිවර්සල් වෙලා බෙයාරිෂ් රිවර්සල් පැටර්න් එකක් ඇදිලා මාකට් එක රිවර්ස් වෙලා තියෙනවා. ඒතර මේකේ පොඩ්ඩක් ඒක zoom කරලා දාලා තියෙනවා. මෙතන උඩටත් වික් එකක් තියෙනවා. පොඩි වික් එකක්. ඒක ප්‍රශ්නයක් නෑ. long shadow එකක් තියෙන හින්දා මේක අපි ගන්නෙ හැංගින් මෑන් එකක් විදියට. හරිද? ඒතර බලන්න මේකේ රියල් බොඩි එකට වඩා lower wick එක දෙගුණයකට වඩා විශාලයෙන් තියෙනවා. හරිද? තව එක්සැම්පල් එකක් බැලුවොත් මෙතන තියෙනවා අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා පොඩි. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා හැංගින් මෑන් කැන්ඩල් එක. ඔයගොල්ලෝ පේනවා මෙතන පොඩි වික් එකකුත් තියෙනවා උඩට. ඒත් අපි මේක හැංගින් මෑන් එකක් විදිහට තමයි සලකන්නේ. ඔයා හිතන්න මේක රෙසිස්ටන්ස් ඒරියා එකක් කියලා. එතකොට මේකේ රියල් බොඩි එකට වඩා දිග ලෝව වික් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා bearish confirmation කියලා. එතකොට මෙන්න මේ කැන්ඩල් එකෙන් තමයි confirmation එක අරන් තියෙන්නේ මාකට් එක මොකද වෙන්නේ කියන idea එක අරන් තියෙන්නේ ඊළඟ කැන්ඩල් එකේ. එතකොට ඊට පස්සේ මාකට් එක දිගටම down trend එකකට තමයි ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ තව එකක් බැලුවොත් මෙතන තියෙනවා up trend එකක් තියෙනවා උඩට. ඊට පස්සේ තියෙනවා හැංගින් මෑන් කැන්ඩල් එකක් ඇවිල්ලා real body එකට වඩා low wick එක දිගට තියෙනවා. තුන් ගුණයකටත් වැඩිය දිගට තියෙනවා මෙතන. ඊට පස්සේ down trend එකකට තමයි ඊළඟට මාකට් එක turn වෙලා තියෙන්නේ. එතකොට මෙතනින් bearish reversal pattern එකක් හැදිලා තියෙනවා මේ මාකට් එකේ. එතකොට ඔයා හිතන්න මෙතන තියෙන්නේ resistance area එකක් කියලා. හරිද? තව එකක් ගත්තොත් ඔයගලන්ට පේනවා මෙතන ලොකු කැනල් තමයි තියෙන්නේ ටිකක්. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේක resistance area එකක් කියලා ගන්න. ලොකු bullish කැනල් එකක් තියෙනවා. ඊට පස්සේ sellers පොඩ්ඩක් ආයි යටට pressure කරලා තියෙනවා. ඊට පස්සේ කැනල් එක මෙතනින් open වෙලා තියෙනවා. sellers යටටම pressure කරලා තියෙනවා. යටටම අරන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයිත් buyers ලා උඩටම අරන් ඇවිල්ලා තියෙනවා. හැබැයි මාකට් එකේ මේ කැන්ඩල් එක ඉවර වෙලා තියෙන්නේ sellers ලා තේ වැඩිපුර ප්‍රමාණයක් sellers ලා අත්පත් කරගෙන තියෙනවා මෙතන රියල් බොඩි එක රතු පාටින් තියෙන එක. එතකොට ඒක හොඳ හැංගින් මෑන් එකක් විදියට ඉවර වෙලා තියෙනවා. දිග ලෝව වික් එකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ කැන්ඩල් එකත් පල්ලයට ප්‍රෙෂර් වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඊට පස්සේ bearish කැන්ඩල් එකකින් කැන්ඩල් එක ඉවර වෙලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක දිගටම down trend එකකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපිට හැංගින් මෑන් කියන කැන්ඩල් එක මාකට් එකේදී හම්බ වෙන්නේ. ඔයගොල්ලොත් බැලුවොත් ඕන තරම් හොයාගන්න පුළුවන්. අපි ඊළඟට මේ දේවල් රියල් chart එකෙත් බලනවා. ඊට පස්සේ අපිට යන්න තියෙනවා shooting star කියන candle pattern එක බලන්න. මේකත් bearish reversal pattern එකක්. එතකොට අපි බලමු මේක කොහොමද මාකට් එකේ තියෙන්නේ කියලා. The shooting star is made of a candlestick with a long upper wick, little or no lower wick, and a small body, ideally near the low. The shooting star is a similar shape as the inverted hammer.
but is formed at the end of an uptrend. ඉතින් මේ shooting star කියන එක ඔයගොල්ලෝ දන්නවා inverse hammer එකේ inverse hammer එකමයි ඒ විදිහමයි. හැබැයි මේක inverse hammer එක අපිට හම්බුනේ support area එකකදී, මේක අපිට හම්බ වෙන්නේ resistance area එකකදී. ඒක තමයි තියෙන වෙනස. අනිත් criteria ඔක්කොම එකයි real body එකට වඩා. දැන් මෙතන හරියට මැදලා නැති වුණාට real body මේ Binance එකෙන් අපි මම ගත්ත ෆොටෝස් වගේක් තියෙන්නේ. එතකොට මේකෙත් අර ක්‍රයිටේරියා එකම තමයි රියල් බොඩි එකට වඩා ලෝන් අපර් වික් එක දෙගුණයකට වඩා විශාල වෙන්න ඕනේ. ඒක තමයි අපි බලන්නේ. එතකොට මේක රෙසිස්ටන්ස් ඒරියා එක ඇවිල්ලා නම් ඉන්වර්ස් හැම එකක් විදියට ඇවිල්ලා නම් ඒකට අපි කියන්නේ shooting star එකක් කියලා. It indicates that the market reached a high, but then sellers took control and drove the price back down. Some traders prefer to wait for the next few candlesticks to unfold for confirmation of the pattern. ඒ කියන්නේ මාකට් එක උපරිම මට්ටමකට ගිහිල්ලා කියලා කියනවා. ඒ කියන්නේ රෙසිස්ට් ඔයගොල්ලෝ දන්නවා මාකට් එක උපරිම හයි එකට ගියා කියන්නේ ඉතින් ඒක අනිවාර්යෙන් රෙසිස්ටන්ස් ඒරියා එකක් වෙන්න ඕනේ. මොකද සෙලර්ස්ලා බලන් ඉන්නවා මාකට් එක ඩම්ප් කරන්න. හරිද? එතකොට සෙලර්ස්ලා තමයි ඊළඟට මාකට් එක අතර ගන්න බලන් ඉන්නේ. එතකොට ට්‍රේඩර්ස්ලා බලන් ඉන්නවලු ඊළඟ කැන්ඩල් එක දිහා මොකද වෙන්නේ ඊළඟට මාකට් එක මොන වෙයිද කියලා බලන්න අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟ කැන්ඩල් එකක්ද මෙතන හොඳ කැන්ඩල් එකක් ඇවිල්ලා තිනවා bearish කැන්ඩල් එකක් තියෙන්නේ. ඉතින් මාකට් එක ඩවුන් වෙන්න ඊටාම හොඳ හැකියාවක් තියෙනවා මේ වගේ කැන්ඩල් එකක් රෙසිස්ටන්ස් ඒරියා එකක ආවට පස්සේ. ඉතින් අපි මේක හඳුන්වන්නේ shooting star කියලා. අපි බලමු shooting star අපිට මාකට් එකේදී හම්බ වෙන්නේ කොහොමද කියලා රෙසිස්ටන්ස් ඒරියා එකකදී. මෙතන තියෙනවා support resistance area දෙකම. ඒතර ඔයගොල්ලෝ හිතන්න මාකට් එක up trend එකක යනවා. ඊට පස්සේ resistance area එකට ලං වෙද්දී මෙතනින් හැදෙනවා shooting star එකක් මේ විදියට. ඊට පස්සේ මොකද වෙන්නේ resistance area එකක මේ වගේ දෙයක් ආවම මොකද වෙන්නේ මාකට් එක පල්ලෙහාට යන්න ලොකු හැකියාවක් තියෙනවා. මෙතනින් පස්සේ මාකට් එක ඩවුන් වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් මේකට කියන්නේ අපි shooting star කියලා. මොකද මෙතන ලොකු ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා resistance area එකේ එකට ලං වෙද්දිම බුල්ස්ලා තල්ලු කරන් ආපු මාකට් එක resistance area එකට ලං වෙද්දිම shooting star කියන කැන්ඩල් එක ඇවිල්ලා bearish reversal pattern එකක් හැදිලා මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ওই විදිහටම තමයි මේකේ red candle එකක් ආවත් එහෙම නැත්නම් green candle එකක් ආවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳම අයිඩියා එකක් දෙන්නේ අපිට මෙතෙන්දි red candle එකක් ආවොත් තමයි. කලින් ඒවයි විදිහම තමයි. ඒතර මේ විදිහට මාකට් එක අප් වුණොත් මෙතන green candle එක ආවත් මේක down වීමට හැකියාවක් තියෙනවා. මොකද අපි ඉන්නේ එකම හේතුව තමයි අපි ඉන්නේ resistance area එකක හින්දා. ඉතින් අපි බලමු මේකේ example කීපයක් කොහොමද chart වල අපිට දකින්න ලැබෙන්නේ කියලා. මෙතන තියෙනවා up trend එකක්. පොඩි up trend එකක් තියෙනවා. ඊට පස්සේ උඩින්ම ඇවිල්ලා තියෙනවා shooting star කියන candle එක. ඊට පස්සේ කෙලිම market එක down වෙලා තියෙනවා මෙතනින් පස්සේ. එතකොට මේකේ තියෙනවා down trend එකක්, ලොකු down trend එකක් තියෙනවා. ඊට පස්සේ පොඩි up trend එකක් ඇවිල්ලා තියෙනවා මෙතන. minor reversal එකක් ඇවිල්ලා තියෙනවා පොඩි. ඊට පස්සේ මෙතන ඇවිල්ලා තියෙනවා shooting star එකක්. ඊට පස්සේ market එකට මොකද වෙන්නේ? ආයිත් market එක ඊළඟ candle එකෙනුත් ලොකු bearish candle එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දිගටම market එක down වෙලා තියෙනවා. මෙතන ගත්තොත් මේකේ දාලා තියෙන area of resistance කියලා. මේ ඉර ගහලා තියෙන resistance area එකක. එතකොට මේ විදිහට ඇවිල්ලා market එක මෙතෙන්දී reject වෙලා පල්ලයට ගිහිල්ලා ආයෙත් ඔහොම ඇවිල්ලා ආයෙත් හැරිලා ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා තියෙනවා resistance area එකටම. එතනිනුත් උඩට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ලොකු
සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තිනවා. මෙතෙන්ටම ගියපු මාකට් එක ලොකු සෙලින් ප්‍රෙෂර් එකකින් පල්ලෙහාටම තල්ලු කරලා තිනවා. එතකොට කැන්ඩල් එක ඉවර වෙද්දී ෂූටින් ස්ටාර් එකක් හදලා තිනවා. හැබැයි මේ කැන්ඩල් එක පොඩ්ඩක් දිගට තියෙනවා. ඒත් මේකේ දිග ගත්තොත් දෙගුණයකට දෙගුණයට වඩා පොඩි ප්‍රමාණයක් දෙගුණයකට සමාන වෙනවා වගේ තියෙනවා. ඉතින් අපි ඒක සලකනවා ෂූටින් ස්ටාර් කැන්ඩල් එකක් විදිහට. ඒකයි මම කිව්වේ මේක හැමදේම ප්‍රායෝගිකයි එක එක විදිහට කැන්ඩල් එක එන්න පුළුවන්. එතකොට අපි අයිඩියා එකක් ගන්න ඕනේ කොහොමද මෙතනින් හැඳිලා තියෙන මොකද්ද ඇත්තටම මේ කැන්ඩල් එක ඇතුලේ වෙලා තියෙන්නේ සෙලින් ප්‍රෙෂර් එක කොච්චර තිබුණාද සැලකිය යුතු ප්‍රමාණයක් සෙලින් ප්‍රෙෂර් එක තිබ්බද එතකොට හැදිලා තියෙන කැන්ඩල් එක මොකද්ද ඒ කැන්ඩල් එක හැදුනේ මොන ඒරියා එකකද ඔන්න වගේ දේවල් බැලුවම අපිට තේරුම් ගන්න පුළුවන් මෙතනින් පස්සේ මාකට් එක ඩවුන් වීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් මෙතන තියෙනවා green shooting star එකක්. ඒකත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. up trend එකේ ගිහිල්ලා උඩම resistance area එකක් කියලා හිතුවොත් මෙතන එතනින් පස්සේ මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. තව එකක් ගත්තොත් මේකෙත් normal up trend එකක් තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා shooting star කියන කැන්ඩල් එක. ඒකත් green එකක් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට ඇවිල්ලා තියෙනවා bearish මරුබොසු කැන්ඩල් එකක්. ඊට පස්සේ ආයෙත් මාකට් එක පොඩ්ඩක් අප් වෙලා දිනවා. ඊට පස්සේ දිගටම මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. මෙතන ගත්තොත් ලොකු අප් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි මේක රෙසිස්ටන්ස් ඒරියා එකක් විදිහට ගත්තොත් මෙතෙන්දි මාකට් එක ටර්න් වෙලා තියෙනවා. ආයෙත් එතෙන්ටම ඇවිල්ලා මාකට් එක උඩටම අරන් ගිහිල්ලා green shooting star එකකින් ඒ කැන්ඩල් එක ඉවර වෙලා තියෙනවා. ඊළඟ කැන්ඩල් එක bearish කැන්ඩල් එකක් තියෙනවා ටිකක් ලොකු. ඊට පස්සේ මාකට් එක ආයෙත් උඩට යන්න try එකක් දීලා තියෙනවා. හැබැයි පල්ලෙහාට selling pressure එකක් ඇවිල්ලා හැබැයි bullish විදියට තමයි කැන්ඩල් එක ඉවර කරලා තියෙන්නේ මෙතන. එතනින් පස්සේ මාකට් එක down වෙලා තියෙනවා. එතකොට තව එක example එකක් බලමු අපි shooting star වලට. මේකේ තියෙනවා up trend එකක්. ඊට පස්සේ අපි මේක resistance area එකක් කියලා ගත්තොත් මෙතන ඇවිල්ලා තියෙනවා spinning top එකක්. ඔයගලන්ට මතක ඇති මුලින්ම කතා කළා අපි මරුබොසු එකට පස්සේ. එතකොට මේකෙන් අපිට ඇත්තටම මාකට් එක ගැන අයිඩියා එකක් ගන්න බෑ. ඊළඟට මොනවා වෙයිද කියලා. resistance area එකේ තිබ්බත් ඊට පස්සේ ඊළඟ කැන්ඩල් එක watch කරන්නේ ඒකයි අපි. ඊළඟ කැන්ඩල් එක බැලුවට පස්සේ ඒකේ දිග wick එකක් එක්ක shooting star එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් ඇවිල්ලා තින්නේ red candle එකක්. ඉතින් ලොකු හැකියාවක් තියෙනවා මාකට් එක down trend එකකට යන්න. ඊට පස්සෙත් spinning top එකක් ඇවිල්ලා තියෙනවා red candle එකක් bearish candle එකක්. ඊට පස්සේ අපිට ඊළඟ ඒකෙනුත් පස්සේ candle එක ලොකු bearish candle එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේක නම් මරුබොසු එකක් විදිහට අපිට ගන්න පුළුවන්. මේකත් ගන්න පුළුවන්. මේකේ candle එක පොඩ්ඩක් දිගට තියෙනවා. ඒත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මාකට් එක ඩවුන් වෙලා තියෙනවා මෙතනින් පස්සේ. ඉතින් ওই විදිහට තමයි අපිට මේක මාකට් එකේදී දකින්න ලැබෙන්නේ. ඉතින් මේ හැම කැන්ඩල් එකම ප්‍රායෝගිකයි එක එක විදිහට වෙනස් වෙලා යන්න පුළුවන්. එතකොට අපි හරි අයිඩියා එකක් ගන්න ඕනේ මොකද්ද මෙතනින් වෙලා තියෙන්නේ කියලා බලලා. එතකොට අපි බලමු දැනට කතා කරපු කැන්ඩල් වර්ග හතරම සාරාංශයක් විදිහට. ඒ කියන්නේ හැම එක ඉන්වර්ස් හැම එක එතකොට hanging man candle එක shooting star එක මේ වර්ග හතරම ගත්තොත් මේ හතරම හැමර්ස් වර්ග හතරක් තමයි. හැබැයි යෙදෙන තැන අනුව ඒ කියන්නේ support හරි resistance හරි areas අනුව මේක යෙදිලා තියෙන තැන අනුව මේවා නම් කරලා තියෙනවා මේ විදිහට. එතකොට ඔයගලන්ට අයිඩියා එකක් එනවා මේකේ හැම එකක් අන්න දැන් හැම එකක් ඇවිල්ලා තියෙන කියලා කිව්වොත් ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙනම් මේ කතා කරන්නේ support area එකක හැම එකක් ගැන තමයි කතා කරන්නේ. එතකොට hanging man කියන එක ගැන කිව්වොත් ඔයගලන්ට මතක් වෙන්න ඕනේ මේ කතා කරන්නේ resistance area එකේ හැදිලා තියෙන හැම එකක් ගැන කියලා. එතකොට ඒ වගේම තමයි shooting star එකයි inverse හැම එකයි. ඉතින් ඕක පටල ගන්න එපා. නමත් එක්ක මතක තියාගන්න එක වටිනවා. ඉතින් මේක red එකෙනුයි green එකෙනුයි දෙකෙන්ම පාට දෙකෙන්ම එන්න පුළුවන්. ඒකයි මම කළු පාට මෙතෙන්ට ගත්තේ.
එතකොට එකම ක්‍රයිටේරියා එක හැම එකක ක්‍රයිටේරියා එක තමයි රියල් බොඩි එක සාමාන්‍යයෙන් කැන්ඩල් එකේ වික් එක රියල් බොඩි එක වගේ දෙගුණයකට වඩා විශාල වෙන්න ඕනි කියන එක තමයි මේකේ ප්‍රධාන කාරණය හැම එකේ. එතකොට මේකේ නම් ටික මතක තියාගන්න ඔයගලන්ට ඉස්සරහට මතක හිටියි කොහොමද? ඒතර අපි normal බලමු මේකේ මාකට් එක මෙතන යන විදිය කොහොමද කියලා. හැම එකක් තියෙනවා. හැම එකක් සපෝට් එකේ આવොත් ඔයගොල්ලෝ දන්නවා ලොකු හැකියාවක් තියෙනවා මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යන්න. එතකොට හැංගින් මෑන් එකක් આવොත් ඔයගොල්ලෝ දන්නවා එතනින් රෙසිස්ටන්ස් ඒරියා එකක ඉන්නේ හැංගින් මෑන් එක. රෙසිස්ටන්ස් ඒරියා එකක ඉන්නේ සෙලර්ස්ලා. ඉතින් මාකට් එක ඩම්ප් කරන්න ලොකු හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ආයිත් ඉන්වර්ස් හැම එකට આવොත් ඉන්වර්ස් හැම එකේ ඉන්නේ සපෝට් එකේ. සපෝට් එකේ ඉන්වර්ස් හැම එකක් ආව කියන්නේ මාකට් එක එතනින් අප් ට්‍රෙන්ඩ් එකට යන්න ලොකු හැකියාවක් තියෙනවා කියන එක. එතකොට ආයිත් ඔයගොල්ලෝ දන්නවා ෂූටින් ස්ටාර් එකක් එන්නේ රෙසිස්ටන්ස් ඒරියා එකක. ඉතින් රෙසිස්ටන්ස් ඒරියා එකකට මාකට් එක ආවට පස්සේ ගොඩක්ම සෙලර්ස්ලා තමයි බලන් ඉන්නේ මාකට් එක ඩම් කරන්න. ඉතින් මාකට් එක ඩවුන් වීමේ හැකියාවක් තියෙනවා එතනින් පස්සේ. ඉතින් මම හිතනවා මේ ටික ගැනත් ඔයගොල්ලෝ හොඳ අයිඩියා එකක් යන්නේ නැති කියලා. එතකොට අනිවාර්යයෙන්ම මෙතනින් හැරෙන්න ඕන කියලා දෙයක් නැහැ. මම කිව්වා මේකෙන් අයිඩියා එකක් විතරයි ගන්නෙ. අනිත් පැත්තට බයින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා ලොකු මරු බොසුවක් හරි එහෙම කැන්ඩල් එකක් වැදිලා මේ රෙසිස්ටන්ස් ඒරියා එක කැඩුවොත් මේක අනිත් පැත්තට යන්න පුළුවන්. ඉතින් ඔය කතන්දරේම තමයි මේ තැන් වලටත් බලපාන්නේ. මේකෙන් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. හෙච්චරයි අපිට කරන්න පුළුවන්. එතනින් එහාට හරියටම මෙතනින් යනවා එහෙම කියලා කියන්න හැකියාවක් නැහැ. ඊළඟට අපිට තියෙන්නේ 3 white soldiers කියන bullish reversal pattern එක. අපි බලමු මේකෙන් මොකක්ද කියන්නේ කියලා. The 3 white soldiers pattern consists of 3 consecutive green candlesticks that all open within the previous candle's body and close at a level exceeding the previous candle's high. ඒ කියන්නේ මේකේ අදාළ ක්‍රයිටේරියා එක තමයි candlestick that all open within the previous candle's body and close at a level exceeding the previous candle's high. ඒ කියන්නේ previous candle එකේ body range එක. ඒ කියන්නේ open එකයි close එකයි අතර තමයි ඊළඟ candle එක open වෙලා තියෙන්න ඕනේ. එතකොට close වෙලා තියෙන්න ඕනේ කියනවා previous candle එකේ high එක pass කරලා. එතකොට මේ candle එකටත් ඕක අදාළ වෙනවා. මේ candle එකටත් ඕක අදාළ වෙනවා. එතකොට මේ candles තුනම මේ විදිහට තියෙනවා නම් අපි ඒකට කියනවා 3 white soldiers කියලා. Ideally, these candlesticks shouldn't have long lower wicks, indicating that continuous buying pressure is driving the price up. The size of the candles and the length of the wicks can be used to judge the chances of continuation or a possible retracement. එතකොට මේක කියනවා මේකේ දිග wicks දකින්න නැහැ. සාමාන්‍ය මෙතන නම් ඔයගලන්ට පේනවා මරු බොසු කැන්ඩල් එකක් තියෙන්නේ. bullish මරු බොසු කැන්ඩල් එක. මේකේ wicks නැහැ. wicks පොඩි wick එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ කියනවා wick එකෙන් මේගොල්ලන්ගේ buying pressure එක හරියටම judge කරගන්න පුළුවන් කියලා. එතකොට මේක යෙදෙන ස්ථානය අනුව ඒ කියන්නේ දැන් support area එකක යෙදිලා නම් මේක bullish reversal pattern එකක් විදිහට වැඩ කරනවා. හැබැයි continuation යන pattern එකක මේක ආවොත් දිගටම pattern එක continuation විදිහටම වැඩ කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ retracement කියන කතාව මෙතෙන්ට අදාළ කර නෙවෙයි ඊළඟ analysis part එකට අදාළ කතාවක්. එතකොට අපි බලමු මේක කොහොමද යෙදිලා තියෙන්නේ කියලා හැදිලා තියෙන්නේ කියලා බලමු. හරිද? දැන් මෙතන තියෙනවා resistance area එකකුයි support area එකකුයි. එතකොට down trend එකක් පේනවා මෙතන ඔයගලන්ට. එතකොට down trend එක කෙලින්ම අරගෙන ආවිල්ලා තියෙන බයාස්ලා dump කරගෙන support area එකකට ඔන්න ගෙනල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතනින් හැදෙනවා මෙතන close වෙච්ච තැනින්ම හැදෙනවා bullish candle එකක් මෙන්න මේ විදිහට. හරිද? එතකොට මේකේ අදාළ කාරණය තමයි මෙන්න මේ candle එකේ body range එක අතරතුර තමයි ඊළඟ candle එක open වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ අතරතුර
මේක ඕපන් වෙලා තියෙන්න ඕනේ. හරිද? අපි මෙන්න මේ හරියෙන් තියමු. එතකොට ඔයගලන්ට අයිඩියා එකක් ගන්න ලේසි. ඔන්න ඔහොම. ඒ කියන්නේ මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ තමයි මේක ඕපන් වෙලා තියෙන්න ඕනේ. පේනවනේ. හරිද? මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ තමයි මේ කැන්ඩල් එක ඕපන් වෙලා තියෙන්න ඕනේ. හරිද? එතකොට මේකේ ප්‍රීවියස් කැන්ඩල් එකේ හයි එක පාස් කරලා තමයි මේ කැන්ඩල් එකේ ක්ලෝස් එක වෙලා තියෙන්න ඕනේ. දැන් ඒකත් වෙලා තියෙනවනේ. මේක තව මේ විදිහට එන්නත් පුළුවන්. හරිද? ඉතින් අපි පොඩ්ඩක් උස්සලා තියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අදාළ කාරණය සම්පූර්ණ කළා නම් මේක අපිට ඒ විදිහට ගන්න පුළුවන්. හැබැයි කැන්ඩල් දෙකක් තිබිලත් මදි. මේක 3 white soldiers කියන්නේ 3 දෙනාම ඉන්න ඕනේ. හරිද? ඊළඟ කැන්ඩල් එකත් ඔන්න ওই විදිහට ඕපන් වෙලා නම් එතකොට ඒකේ බලන්න previous candle එකේ body range එකයි body range එක අතරතුර මේක body range එක අතර මේ ඊළඟ candle එක open වෙලා තියෙනවා. එතකොට previous එකේ high එක pass කරලා ගිහිල්ලා close එක සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ candle තුනක් දකින්න ලැබුණොත් අපි මේකට කියනවා 3 white soldiers කියලා. එතකොට මේක දකින්න ලැබුණේ support area එකක හින්දා මේක bullish reversal pattern එකක් විදියට වැඩ කරනවා. හරිද? එතකොට ඕගලන්ට පේනවා මෙතන තව දෙයක් හොඳට බැලුවොත් මේක මෙන්න මේ candle එකෙන් පස්සේ හරිනම් ඊළඟ candle එක පටන් ගන්න ඕනේ මේ close වෙච්ච තැන ඉන්නේ මෙන්න මෙතන ඉන්නේ. හරිද? මෙන්න මෙතන ඉන්නේ පටන් ගන්න ඕනේ. හරිද? මේක විශේෂත්වය තමයි මේක ඊට පහලින් තමයි ඕපන් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මෙතනින් පස්සේ මෙතන තප්පර ගානේදී සෙලර්ස්ලා බලලා තියෙනවා මෙතනින් පල්ලෙහාට මාකට් එක ගන්න. හැබැයි මෙතෙන්ට ඒ තප්පර ගානේදී කැන්ඩල් එක ඒ කියන්නේ මේ කැන්ඩල් එක ක්ලෝස් වෙද්දිම සෙලර්ස්ලා try කරලා තියෙනවා පල්ලෙහාට ගන්න. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා පල්ලෙහාට අරන් තියෙනවනේ පොඩි ප්‍රමාණයක්. ඉතින් මෙතනිනුත් තරන් යන්න හදලා තියෙනවා. ඒ පොඩ්ඩක් අරන් ගිය එක එහෙම්ම නවත්තලා මේක පටන් ගනිද්දිම ආයිත් මේගොල්ලෝ කෙලින්ම උඩට අරන් තියෙනවා. හරිද? පොඩි ප්‍රමාණයක් මෙතන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ කැන්ඩල් එක වැඩ ගන්න අවස්ථාවේදී හරිද? ඕපන් වෙලා තියෙන්නේ මෙතනින්. හරිද? ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ මෙතනින් තමයි හරින ඕපන් වෙන්න ඕනේ. හැබැයි මෙතෙන්ට ටොක් ගාලා පැනලා තියෙනවා. පැනපු ගමන් අනිත් පැත්තට බුල්ස්ලා ගහගෙන උඩට අරන් තියෙනවා. හරිද? ඒතර මේකෙත් එහෙමයි. මෙතනත් බලන්න මේ previous candle එක මේක කියලා ගත්තම ඕපන් වෙලා තියෙන මෙන්න මෙතනින්. මෙතනින් close වෙලා තියෙනවා previous එක. ඊළඟ candle එක ඕපන් වෙලා තියෙන මෙතනින්. ඒකෙත් මොකද වෙලා තියෙන්නේ? candle එක close වෙද්දිම sellers-ලා මෙතෙන්ට අරගෙන එන්න try එකක් දීලා තියෙනවා. එතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. එතෙන්ට ආපු ගමන් ඒ තප්පර ගානේදී මේගොල්ලෝ අනිත් පැත්තට දඩබඩ ගාලා ගහලා ඒ කියන්නේ පොඩ්ඩක්වත් ඉඩ දීලා නැහැ sellers-ලාට මෙතන අවස්ථාව දීලා නැහැ. ඒකයි මම කියන්නේ මේ යුද්ධෙට බහින හොඳම සෝල්දාදුව 3 දෙනෙක් තමයි මේ ඉන්නේ. මේ 3 දෙනා එකට තමයි බහින්නේ. හැබැයි මේක දකින්න ලැබෙන්නේ කලාතුරකින් තමයි මේගොල්ලෝ බහින්නේ මාකට් එකට. මේගොල්ලෝ බැස්සා කියන්නේ අනිවාර්යයෙන්ම මාකට් එක අප් වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. හරිද? ඔයගොල්ලන්ටත් හම්බෙන්න පුළුවන් chart බැලුවොත් මේවා ගැනලා හැබැයි කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඕකට තමයි අපි කියන්නේ 3 white soldiers කියලා. හරිද? එතකොට ඕගොල්ලෝ හිතන්න මෙන්න මෙහෙම ඇවිල්ලා තිබ්බොත් ඒ කියන්නේ මේ මෙතන ඕගොල්ලන්ට පේනවා ලොකු selling pressure එකක් මෙතනක් තියෙනවා. මෙතන buying pressure එකක් තියෙනවා. ලොකු තරංගයක් දීලා තිනවා මෙතන sellersලා. මේකෙත් එහෙමයි. මේකෙත් එහෙමයි. එතකොට මේක අපිට සලකන්න බෑ 3 white soldiers හැටියට. හැබැයි මේ තුනම bullish. හැබැයි මේ තුනම bullish candles තුනක් විදියට තියෙනවා. ඒත් මේකේ ලොකු selling pressure එකකුත් තියෙන හින්දා අපිට සලකන්න බෑ ඊළඟට මොකක් වේද කියලා හිතා ගන්න බෑ. දැන් මේක නම් අයිඩියා එකක් ගන්න පුළුවන් අපිට ඊළඟට අප් ට්‍රෙන්ඩ් එකට යන්න ලොකු හැකියාවක් තියෙනවා කියලා. හැබැයි මෙතන selling pressure එකත් මේ තුනේම ඇවිල්ලා හින්දා ඊළඟ candle එක මොනවා වේද කියලා අපිට හිතා ගන්න බෑ. හරිද? එතකොට මේ විදිහට එකක් આવොත් අපි ඒක 3 white soldiers විදිහට සලකන්නේ නැහැ. හරිද? එතකොට මේක තමයි මේකේ ස්ටෑන්ඩඩ් එක.
ප්‍රීවියස් කැන්ඩල් එකට වඩා ප්‍රීවියස් කැන්ඩල් එකේ බොඩි රේන්ජ් එක ඇතුළත මේක ඕපන් වෙලා තියෙන්න ඕනේ. එතකොට ක්ලෝස් වෙලා තියෙන්න ඕනේ ප්‍රීවියස් කැන්ඩල් එකේ හයි එක පාස් කරලා. එතකොට මේ කැන්ඩල් එකයි දෙකම ඒ අදාළ කාරණය සම්පූර්ණ කරලා තිබ්බොත් අපිට ගන්න පුළුවන් මේක 3 white soldiers විදිහට. හරිද? එතකොට මේක ගොඩක් පවර්ෆුල් පැටර්න් එකක් මාකට් එක ටර්න් කිරීම හැකියාව ගොඩක් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට මේක මේ සපෝට් ඒරියා එකක ආපු හින්දා තමයි මේක බුලිෂ් රිවර්සල් විදිහට වැඩ කරලා තියෙන්නේ. ඔයා හිතන්න මේක මෙන්න මේ මැද හරියක ආවනම් මේ තුන දිගටම පැටර්න් එක කන්ටිනියු වෙන්න හැකියාවක් තියෙනවා. ඒතර අපි බලමු මේකේ එක්සැම්පල් කීපයක් කොහොමද මාකට් එකේදී මේක දකින්න ලැබෙන්නේ කියලා. මේ එක්සැම්පල් එක ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා බුලිෂ් කැන්ඩල් එකක් දෙපැත්තේ වික් දෙකකුත් තියෙනවා. ඊට පස්සේ මේකේ මේ කැන්ඩල් එකේ ඕපන් එකයි ක්ලෝස් එකයි අතර ඒ කියන්නේ බොඩි රේන්ජ් එක අතර හැදිලා තියෙනවා ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙලා තියෙනවා එතනින්. එතකොට ක්ලෝස් වෙලා තියෙනවා ප්‍රීවියස් කැන්ඩල් එකේ හයි එක පහු කරලා. හරිද? ඊට පස්සේ කැන්ඩල් එක ගත්තොත් මේකේ බොඩි රේන්ජ් එක ඇතුලෙන් ඕපන් වෙලා තියෙනවා. මෙතනයි ඕපන් නැහැ ක්ලෝස් එක ගත්තොත් මෙතනින් ඕපන් වෙලා තියෙනවා. හයි එක පාස් කරන් ගිහිල්ලා බුලිෂ් මරුබොසු එකක් විදියට තමයි කැන්ඩල් එක ඉවර වෙලා තියෙන්නේ. මේක හොඳ එක්සැම්පල් එකක් තමයි 3 white soldiers කියන පැටර්න් එකට. එතකොට ඊළඟට මාකට් එක අප් වෙලා තියෙනවා ඊට පස්සේ. එතකොට තව එක්සැම්පල් එකක් ගත්තොත් මේක පොඩි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා කැන්ඩල් එකක් බුලිෂ් කැන්ඩල් එකක්. ඒකේ උඩ වික් එකක් තියෙනවා. යට පොඩි එකක් තියෙනවා. ඒක නම් පේන එකක් නැහැ. දශම ගානක වික් එකක් තියෙන්නේ. හැබැයි මේකේ ක්ලෝස් වෙච්ච තැනින්ම ඕපන් වෙලා තියෙනවා. පොඩි වෙනසක් තියෙන පොඩ්ඩක් පල්ලෙහා තියෙනවා. ඒත් අපිට මේක සලකන්න පුළුවන් මොකද ඕපන් එකයි ක්ලෝස් එකයි අතරින් තමයි පටන්ගෙන තියෙන්නේ. හරිද? එතකොට ඒකත් හයි එක පාස් කරලා ප්‍රීවියස් එකේ හයි එක පාස් කරලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ කැන්ඩල් එකත් ඒ විදිහටම වෙලා තියෙනවා. ඒ දෙකම අපිට ගන්න පුළුවන් මරු බොසු විදිහට. ඉතින් මේකත් හොඳ එක්සැම්පල් එකක් 3 white soldiers ලාට. එතකොට ගොඩක් දුරට මේවා හරියටම ඒ කියන්නේ ප්‍රායෝගිකයි. මේක හරියටම මෙතනින් එන්න ඕනේ එහෙම කියලා ගන්න නැහැ. ඔයගොල්ලන්ට දැක්කට පස්සේ අයිඩියා එකක් යනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේක ගන්න පුළුවන්ද නැද්ද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. එතකොට තව එක්සැම්පල් එකක් බැලුවොත් මේක ටිකක් වෙනස්. දැක්කද? මේකේ ටිකක් දිග වික්කයක් තමයි තියෙන්නේ. ඒත් මේක සලකලා තිනවා එක්සැම්පල් එකේ 3 white soldiers හැටියට. එතකොට ඒකෙත් ක්ලෝස් වෙච්ච තැනින්ම ඕපන් වෙලා තියෙනවා. මෙන්න මේ කැන්ඩල් එක නම් පොඩ්ඩක් ඕපන් එකට යටින් ටිකක් ગેප් එකක් තියලා තමයි ඕපන් වෙලා තියෙන්නේ. එතකොට හයි එක පාස් කරලා තියෙනවා දෙකේම. එතකොට මේකත් සලකලා තියෙනවා 3 white soldiers විදියට. හරිද? එතකොට මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකෙන් පස්සේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට මේ එක්සැම්පල් එක බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා දිග බුලිෂ් කැන්ඩල් තුනක් තියෙනවා. එතකොට මේකේ නම් පොඩ්ඩක් selling pressure එකකුත් පෙන්නනවා. buying pressure එකකුත් පෙන්නනවා. හැබැයි buyers-ලා ලොකු ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා මාකට් එකේ. ඉතින් මේකත් 3 white soldiers හැටියට අපිට ගන්න පුළුවන්. හැබැයි අර ක්‍රයිටේරියා එකට පොඩ්ඩක් වෙනස් විදිහට තමයි තියෙන්නේ. මේකේ දිග ටිකක් normal wick එකට වැඩිය අපි සලකන wick එකට වැඩිය ටිකක් දිගට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි අනිවාර්යෙන් මේ වගේ එකක් හරියටම අපිට කියන්න බෑ මේක ඊළඟට මොකද වෙන්නේ කියලා. එතකොට අපි ඊළඟ කැන්ඩල් එක watch කරන්න ඕනේ අනිවාර්යෙන්ම. හරිද? ඔහොම තමයි අපිට examples ටික තියෙන්නේ. තව එකක් තියෙනවා. එතකොට මේකෙත් තියෙනවා මේකෙත් close වෙච්ච තැනින්ම open වෙලා තියෙනවා. මේකෙත් close වෙච්ච තැනින්ම open වෙලා තියෙනවා. එතකොට මේකත් සලකලා තියෙනවා 3 white soldiers හැටියට. මේකෙත් පේන ඕගලන්ට selling pressure එකක් දීලා තියෙනවා පල්ලෙහාට ටිකක්. හැබැයි high එක pass කරලා මේක close වෙලා තියෙනවා. මේකෙත් high එක pass කරලා මේ candle එක close වෙලා තියෙනවා. එතකොට මේකෙනුත් අපිට idea එකක් ගන්න පුළුවන් මේ market එක ගැන මොකද්ද වෙන්නේ කියලා. හැබැයි idea එකක් විතරයි. හරියටම මෙතනින් ආව කියලා එහෙම කතන්දරයක් නැහැ. අපිට idea එකක් අරගන්න පුළුවන්. අපේ trade එකකට යනවා නම් හොඳ idea එකක් ගන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා තියෙන තැන අනුවත් අපිට ඒ idea එක කොච්චර දුරට සාර්ථකද කියලා බලා ගන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙන්නේ මේ
3 white soldiers ලාගෙම විරුද්ධ පැත්ත. ඒ කියන්නේ මේක bearish reversal pattern එකක්. ඒ කියන්නේ මේක ඕගොල්ලන්ට දකින්න ලැබෙන්නේ resistance area වල 3 white soldiers ලාගෙම අනිත් පැත්ත. ඒ කියන්නේ bearish විදියට වැඩ ගන්න එක. The 3 black crows are made of 3 consecutive red candlesticks that open within the previous candle's body and close at a level below the previous candle's low. ඒ කියන්නේ අර විදිහම තමයි ඕපන් වෙලා ක්ලෝස් වෙලා තියෙනවා යටින්. එතකොට ඒ බොඩි රේන්ජ් එක ඇතුලේ තමයි ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙන්න ඕනේ. එතකොට මේක ක්ලෝස් වෙන්න ඕනේ ප්‍රීවියස් කැන්ඩල් එකේ ලෝ එක පාස් කළා. කලින් එකේ හයි එකනේ. මේකේ ලෝ එක පාස් කළා. මේක මොකද පල්ලෙහාට යන්නේ. මේකේ ලෝ එක පාස් කළා තමයි එන්න ඕනේ ඊළඟ කැන්ඩල් එකත් ඒ විදිහම තමයි. The bearish equivalent of 3 white soldiers, ideally these candlesticks shouldn't have long higher wicks, indicating continuous selling pressure driving the price down. The size of the candles and the length of the wicks can be used to judge the chances of continuation. ඉතින් ඒගොල්ලෝ කියනවා 3 white soldiers ලාගේ වගේම තමයි මේකෙත් දිග වික් දකින්න නැහැ. එතකොට වික් එක අනුව අපිට තීරණය කරන්න පුළුවන් අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මාකට් එකට වෙන්න යන්නේ කියලා. හරිද? එතකොට මේකත් අර වගේම පවර්ෆුල් මේගොල්ලෝ සෙලර්ස් ලගේ පැත්තෙන් බහින යුද පිටියට බහින 3 white soldiers ලා වගේම ටීම් එකක් මේගොල්ලෝ බැස්සොත් මාකට් එකට සපෝට් ඒරියා රෙසිස්ටන්ස් ඒරියා එකක බැස්සොත් මාකට් එක bearish reversal එකකට අරන් යන්න හොඳ හැකියාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. මෙතන තියෙනවා resistance support areas දෙකක්. එතකොට මාකට් එක up trend එකක ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා රතු පාට කැන්ඩල් එක පොඩි වික් දෙකක් එක්ක. ඊට පස්සේ ඒක ක්ලෝස් වෙලා තියෙනවා මෙන්න මෙතනින්. ඊට පස්සේ කැන්ඩල් එක ඕපන් වෙලා තියෙන්නේ ඒ බොඩි අදාළ කැන්ඩල් එකේ bearish කැන්ඩල් එකේ බොඩි රේන්ජ් එක අතර. හරිද? ඊට පස්සේ ඒක ක්ලෝස් වෙලා තියෙනවා මේකේ ලෝ එක පාස් කරලා. ඊට පස්සේ මේකෙත් එහෙමයි. මෙතනට එද්දි ක්ලෝස් වෙලා තියෙනවා ඊළඟ කැන්ඩල් එක හැදිලා තියෙන්නේ බොඩි රේන්ජ් එක අතරතුර ප්‍රීවියස් කැන්ඩල් එකේ. හරිද? එතකොට එතනින් ඕපන් වෙලා ආයිත් ලෝ එක පාස් කරලා මේක ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට අපිට මේක ගන්න පුළුවන් 3 black crows කියන candlestick pattern එක විදිහට. එතකොට මේක resistance area එක ගාව කියන්නේ ලොකු හැකියාවක් තියෙනවා මේක මාකට් එක down trend එකකට ගමන් කරන්න. හරිද? එතකොට මේකේ example එකක් විදිහට අපි chart එක එන example එකක් බැලුවොත් මෙතන up trend එක තියෙනවා. ඔයා හිතන්න මෙතන resistance area එකක් කියලා. එතකොට මෙතන ඇවිල්ලා තියෙනවා bearish candle එකක්. එතකොට ඒකේ close එක තියෙන්නේ මෙතනින්. එතකොට open එකයි close එක අතර ඊළඟ candle එක open වෙලා තියෙනවා body range එක අතරතුර. body range එක අතර. එතකොට මේ candle එකේ close එක තියෙන්නේ මේකේ low එකට පහළින්. එතකොට මේකෙත් ඒ විදිහමයි body range එකෙන් open වෙලා තියෙනවා. low එකට පහළින් close වෙලා තියෙනවා. එතකොට අපිට මේකෙන් idea එකක් ගන්න පුළුවන් මේ ඇවිල්ලා තියෙන්නේ 3 black crows කියන pattern එක කියලා. හරිද? එතකොට මෙතන ගත්තොත් up trend එකක් තියෙනවා. ඊට පස්සේ මේක resistance area කියලා එකක් කියලා හිතුවොත් ඔයාලට පේනවා මෙතන අර වගේම wick එක හැබැයි දිගට තියෙනවා මේකේ. ඊට පස්සේ ඊළඟ candle එක open වෙලා තියෙනවා මේ close වෙන තැනින්ම වගේ. low එක pass කරලා close වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් එතනින්ම open වෙලා තියෙනවා ඊළඟ candle එක. ඒකෙත් low එක pass කරලා මේක close වෙලා තියෙනවා. එතකොට ඒකිනුත් අපිට idea එකක් ගන්න පුළුවන් market එකට මොකද වෙන්නේ කියලා. හරිද? එතකොට මෙතන බැලුවොත් මේ example එක ගත්තොත් market එක normal trend එක යනවා up trend එක. ඊට පස්සේ මෙන්න මෙතනින් මේක resistance area එකක් කියලා ගත්තොත් මෙතනින් open වෙලා තියෙනවා bearish එක. අර විදියටම ඒ criteria එකම මෙතන සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ market එක down trend එකකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ওই විදියට තමයි මේකේ example අපිට දකින්න ලැබෙන්නේ. chart එකේ බැලුවොත් ගොඩාක් අමාරුයි මේක කලාතුරකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ three white soldiers හරි මේ 3 black crows කියන දෙකෙන් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ කලාතුරකින් තමයි.
ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ bullish harami කියන candlestick pattern එක. එතකොට මේක bullish reversal pattern එකක්. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් bullish reversal කියද්දිම එහෙනම් මේ කතා කරන්න යන්නේ support area එකකදී එන්න පුළුවන් pattern එකක් ගැන කියලා. අපි බලමු මේකෙන් මොකද්ද කියන්නේ කියලා. A bullish harami is a long red candle followed by a smaller green candle that's entirely contained within the body of the previous candle. ඒ කියන්නේ මේ support area එකේදී මෙන්න මේ වගේ bearish candle එකක් ආවට පස්සේ ඊළඟ candle එක bullish වෙලා මේක මේ previous candle එකේ body range එක අතර bullish විදියට හැදිලා තියෙනවා නම් මේක අපිට ගන්න පුළුවන් bullish harami එකක් විදියට. ඒ කියන්නේ මේක ලොකු හැකියාවක් තියෙනවා bullish reversal pattern එකක් විදියට වැඩ කරන්න. ඒතර මේකේ තියෙන wick එක එච්චරම ප්‍රශ්නයක් නැහැ. wick එකක් තිබුණත් නැතත් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. අපි සලකන්නේ bullish harami එකක් විදියට තමයි. The bullish harami can unfold over 2 or more days and it's a pattern indicating that selling momentum is slowing down and might be coming to an end. ඒ කියන්නේ මේ day candle එකක් ගැන මෙතන කියලා තියෙන්නේ. ඒත් මේගොල්ලෝ කියනවා selling pressure එක මේ හරියෙන් දැන් sellers ලගේ time එක ඉවර වෙන්න තමයි යන්නේ කියලා තමයි මේකෙන් sign එකක් දෙනවා කියලා තමයි කියන්නේ. ඒතර අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. support area එකකට ඔන්න resistance area ඉඳලා sellersලා dump කරගෙන ආවිලා තිනවා market එක. bearsලා ගේමක් දීලා ඔන්න පල්ලෙහාට මරන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඇරිලා තියෙනවා support area එකේ bearish candle එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා හිතන්න මෙන්න මෙතනින් හැදුනා. මෙතනින් හැදිලා තියෙනවා. ඔන්න මෙතනින් පටන් ගත්තා. ඔහොම හැදිලා ඔන්න ඔහොම ඉවර වුණා. හරිද? එතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ. මෙතන වෙලා තියෙන්නේ previous candle එකේ කියන්නේ bearish candle එකේ body range එක අතර ඊළඟ bullish candle එක හැදිලා තියෙනවා. හරිද? හැබැයි අනිවාර්යයෙන්ම මේක bullish candle එකක් වෙන්න ඕනේ. එතකොට මේකත් අනිවාර්යයෙන්ම bearish candle එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ first candle එක රතු වෙන්න ඕනේ. දෙවෙනි candle එක කොළ වෙන්න ඕනේ. ඊට පස්සේ previous red candle එකේ body range එක අතර මේක හැදිලා තියෙන්න ඕනේ. wick එකක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඕනනම් මේ candle එක මෙහෙම තියෙන්න පුළුවන්. නැත්නම් පල්ලෙහාට ගිහිල්ලා ඔහොම තියෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අදාළ body range එක ඇතුලේ තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට ගන්න පුළුවන් මේ bullish harami එකක් විදියට. ඒතර ඕනනම් මේක අපි wick එකක් තියෙන එකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මේ විදියට තිබුණොත් අපිට ගන්න පුළුවන් මේක bullish harami එකක් විදියට. එතකොට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යන්න ලොකු හැකියාවක් තියෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ. එතකොට අපි බලමු මේකේ ආයෙත් ක්‍රයිටේරියා එක ගැන. ක්‍රයිටේරියා එක ගත්තොත් මේකේ අපි මුලින්ම බලන්න ඕනේ මෙතන support area එකේදී මේක red candle එකක්ද කියලා. ඒ කියන්නේ bearish candle එකක්ද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ දෙවෙනි candle එක හැදිලා තියෙන්නේ green candle එකක් විදිහටද කියලා. එතකොට තුන්වෙනි කාරණේ තමයි මේ green candle එක කියන්නේ bullish candle එක හැදිලා තියෙන්න ඕනේ open close වෙලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම previous red candle එකේ body range එක අතර. හරිද? ඕක තමයි අපි බලන්න ඕනේ කාරණේ මේ bullish harami කියන candlestick pattern එකේ criteria එකක් ගත්තොත් ওই විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි බලමු මේකේ example කීපයක් කොහොමද අපිට market එකේදී chart වලදී මේක දකින්න ලැබෙන්නේ කියලා. එතකොට මේ example එක ගත්තොත් මේකේ තියෙනවා down trend එකක් ඇවිල්ලා ඊට පස්සේ ඔයා හිතන්න මෙතන support area එකක් තියෙන්නේ කියලා. ඊට පස්සේ bearish candle එකක් තියෙනවා ලොකු. ඊට පස්සේ ඒකේ wick එකකුත් තියෙනවා. ඊට පස්සේ ආපු candle එක මේ body range එක ඇතුලේ open එකයි close එකයි සිද්ධ වෙලා තියෙනවා. ඒකෙත් තියෙන wick දෙයක් ඒත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අදාළ කාරණා ටික සම්පූර්ණ කළා හින්දා අපිට මේක ගන්න පුළුවන් bullish harami එකක් විදියට. ඊට පස්සේ අපිට මාකට් එක බැලුවොත් ඊළඟට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට ගමන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට මේකට 100% කියන්න බෑ මේක මෙතනින් උඩටම යයි කියලා. හරිද? එතකොට ඇනලයිසිස් පාර්ට් එක නැතුව
අපිට හරියටම කන්ෆර්මේෂන් එක ගන්න බෑ. සාමාන්‍යයෙන් 120ක විතර අයිඩියා එකක් තමයි මේකෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඊළඟ එක්සාම්පල් එක බැලුවොත් ඔයගලන්ට පේනවා ඩවුන් ට්‍රෙන්ඩ් එක යනවා. මාකට් එක මේ හිස්තැන් වලට අපි කියනවා මෙතන කියනවා අපි වින්ඩෝ ඒරියා කියලා තමයි මේකට කියන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට පැනලා තියෙනවානේ. ඔයාලට තේරෙනවද? මේ හිඩසක් තියෙනනේ ඒ වගේ තැන් මාකට් එකේදී හම්බ වෙනවා. ඒ කියන්නේ ගොඩක් සෙලින් ප්‍රෙෂර් එක එක පාට ඩොන් ගාලා මෙතෙන්ට පැනලා තියෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒක මේ ලොකු බෙයරිෂ් සයින් එකක් විදියට අපිට ගන්න පුළුවන්. ඒතර මාකට් එක පල්ලෙහාට ගිහිල්ලා තියෙනවනේ ඊට පස්සේ දෙකටම. ඊට පස්සේ ඔන්න සපෝට් ඒරියා එක කියලා මේක හිතුවොත් ඔන්න ඇවිල්ලා තියෙනවා බෙයරිෂ් කැන්ඩල් එකක්. ඊට පස්සේ ඒකේ බොඩි රේන්ජ් එක අතර බුලිෂ් කැන්ඩල් එක ඇවිල්ලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව මේක අපිට හරාමි බුලිෂ් හරාමි එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මාකට් එක දිගටම අප් වෙලා තියෙනවා. ඒතර මෙතනත් බලන්න හිස් තැනක් තියෙනවා. ඒතර අපි කියනවා මේකට ગેප් එකක් එහෙම නැත්නම් වින්ඩෝ ඒරියා එකක් කියලා. එතකොට මෙතන තියෙන්නේ බුලිෂ් සයින් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මාකට් එක ටින් ගාලා උඩට පැනලා තියෙනවා. ලොකු බයින් ප්‍රෙෂර් එකක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඒතර මේ වගේ ગેප් එකකට අපිට මේවා ગેප් එකක් ආවොත් අපිට හිතා ගන්න පුළුවන් බුලිෂ් ગેප් එකක් ආවොත් මේක හොඳ සයින් එකක් මාකට් එක අප් වෙන්න. ඒතර ඒක ඒක වෙනම ආයෙත් ඔයාලට පෙන්නන්නම්. දැනට බුලිෂ් හරාමි කියන එක්සැම්පල් එක මේකෙන් ගන්න. එතකොට මේකත් හොඳ එක්සැම්පල් එකක් බුලිෂ් හරාමි කියන එකට. ඒතර මෙතන ගත්තොත් බලන්න මේකෙත් ඒ විදිහම තමයි අදාළ ක්‍රයිටීරියා එක සම්පූර්ණ කරලා තියෙනවා. පළවෙනි කැන්ඩල් එක රෙඩ් වෙලා තියෙනවා, දෙවෙනි එක ග්‍රීන් වෙලා තියෙනවා. එතකොට ප්‍රීවියස් කැන්ඩල් එකේ බොඩි රේන්ජ් එක අතර මේක ඕපන් ක්ලෝස් වෙලා තියෙනවා. ඒතර මාකට් එක ඊට පස්සේ අප් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් බලන්න මේ විදිහටම අදාළ කාරණේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඒතර මේකේ බලන්න ඩවුන් ට්‍රෙන්ඩ් එක යනවා මාකට් එක. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේක සපෝට් ඒරියා එකක් කියලා ගත්තොත් අදාළ කාරණේ මෙතන සම්පූර්ණ වෙලා තියෙනවා. බොඩි රේන්ජ් එක අතර ග්‍රීන් කැන්ඩල් එක හැදිලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට ගමන් කරලා තියෙනවා. එතකොට ওই ටික තමයි අපිට බලන්න තියෙන්නේ එක්සැම්පල් විදියට. ඊට පස්සේ බෙයරිෂ් හරාමි කියන්නේ බෙයරිෂ් රිවර්සල් පැටර්න් එක. ඒ කියන්නේ මේ දැන් අපි කතා කරපු බුලිෂ් හරාමි එකේම විරුද්ධ පැත්ත. හරිද? එතකොට මේක අපිට හම්බ වෙන්නේ රෙසිස්ටන්ස් ඒරියා වලදී. රෙසිස්ටන්ස් ඒරියා එකකදී මේ වගේ එකක් ආවොත් අපිට මේකෙන් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන්නේ the bearish haram is a long green candle followed by a small red candle with a body that's entirely contained within the body of the previous candle. එතකොට කලින් කාරණේමයි මෙතන තියෙන්නේ. The bearish haram can unfold over 2 or more days, appears at the end of an uptrend and may indicate that buying pressure is decreasing. ඒ කියන්නේ buying pressure එක ඉවර වෙන්න යන්නේ කියලා තමයි මේකෙන් සිග්නල් එකක් දෙන්නේ. ඒතර අපි බලමු මේකත් කොහොමද මාකට් එකේදී හම්බ වෙන්නේ කියලා. ඒතර ගත්තොත් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට ඔන්න ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔන්න රෙසිස්ටන්ස් ඒරියා එක ලඟ වෙලා මෙන්න මේ විදියට අර කාරණේම තමයි ඒකේ අනිත් පැත්ත මුලින්ම තියෙන්න ඕනේ ග්‍රීන් කැන්ඩල් එකක්. අපි මුලින්ම බලන්න ඕනේ මේක ග්‍රීන් කැන්ඩල් එකක්ද දෙවෙනි කැන්ඩල් එක රෙඩ් කැන්ඩල් එකක්ද. ඊට පස්සේ මේ ප්‍රීවියස් කැන්ඩල් එකේ බොඩි රේන්ජ් එක අතර මේකේ ඕපන් ක්ලෝස් සිද්ධ වෙලා තියෙනවද? එතකොට මේකේ වික් එකක් තිබ්බට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මේක අපිට බෙයරිෂ් හරාමි එකක් විදියට සලකන්න පුළුවන්. එතකොට මේකෙත් අර ක්‍රයිටීරියා එකේම අනිත් පැත්ත තමයි. එතකොට ඕගලන්ට පැහැදිලි වෙනවා ඇති මෙතන මේකේ දෙවෙනි කැන්ඩල් එක උනේ ග්‍රීන් කැන්ඩල් එක. එතකොට මේකේ දෙවෙනි කැන්ඩල් එක වෙලා තියෙන්නේ රෙඩ් කැන්ඩල් එකක්. එතකොට මේ දෙවෙනි කැන්ඩල් එකෙන් පෙන්නන ප්‍රෙෂර් එක තමයි ඊළඟට අරන් ගිහලා තියෙන්නේ. ඒ කියන්නේ සෙලින් ප්‍රෙෂර් එක පෙන්නනවනේ මේකෙන්. ඒකෙන් තමයි මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට අරන් ගිහලා තියෙන්නේ. එතකොට මේ වගේ එකක් ආවොත් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යන්න ලොකු හැකියාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරිද? එතකොට මේ අදාළ ක්‍රයිටීරියා එක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කලින් කිව්වා වගේ. එතකොට අපි බලමු මේකෙත් එක්සැම්පල් කීපයක්
එතකොට මේකෙත් ඕගොල්ලන්ට මේක මෙහෙම පොඩියට ලොකුවට එහෙම එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකෙන් එළියට පැනලා තියෙන්න බෑ. මේක මෙහෙම එන්න පුළුවන්. නැත්තම් මෙහෙම ඇවිල්ලා තියෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අදාළ බොඩි රේන්ජ් එක ඇතුලේ මේක ඇවිල්ලා තියෙන්න ඕන. හරිද? ඒතර අපි මේකෙත් එක්සැම්පල් කීපයක් බැලුවොත් මෙතන තියෙනවා අප් ට්‍රෙන්ඩ් එකක ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ලොකු බුලිෂ් කැන්ඩල් එකක් තියෙනවා. ඒතර පළවෙනි කැන්ඩල් එක ග්‍රීන් කැන්ඩල් එකක්. ඊට පස්සේ දෙවෙනි කැන්ඩල් එක බෙයරිෂ් කැන්ඩල් එකක්, රෙඩ් කැන්ඩල් එකක්. හැබැයි බොඩි රේන්ජ් එක අතර මේ කැන්ඩල් එකේ ඕපන් එක ක්ලෝස් එකයි සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි මේක සලකනවා බෙයරිෂ් ආරාම එකක් විදිහට. හැබැයි මේක රෙසිස්ටන්ස් ඒරියා එකකදී ආවොත් තමයි අපි එහෙම සලකන්නේ. මොකද මාකට් එකේ මැද ආවොත් අපි ඒව ගණන් ගන්නෑ. මොකද මාකට් එකේ හැම තැන්වලදම අපි කැන්ඩල් ස්ටික් බලන්න යන්නේ සපෝට් රෙසිස්ටන්ස් ඒරියා වල විතරයි අපි මේ කැන්ඩල් ස්ටික් ගැන අවධානය යොමු කරන්නේ. මොකද මේ වගේ කැන්ඩල් ඕනම තැනක මාකට් එකේ එන්න පුළුවන්. එතකොට අපිට එච්චරම වැඩක් නැහැ. මොකද අපි ගොඩක්ම බලන්නේ මේ සපෝට් රෙසිස්ටන්ස් කියන ඒරියා වල තියෙන කැන්ඩල්ස් ගැන. එතකොට ඊළඟ එක්සැම්පල් එක බැලුවොත් ඔයගොල්ලන්ට තියෙනවා මෙතන අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ඔන්න මෙතන රෙසිස්ටන්ස් ඒරියා එකක් කියලා හිතුවොත් බුලිෂ් කැන්ඩල් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න උඩින්ම තියෙනවා රෙඩ් කැන්ඩල් එක. හැබැයි බොඩි රේන්ජ් එක අතර තමයි ඒක ඕපන් ක්ලෝස් වෙලා තියෙන්නේ. පළවෙනි කැන්ඩල් එක ග්‍රීන්, දෙවෙනි කැන්ඩල් එක රෙඩ්. ඊට පස්සේ බොඩි රේන්ජ් එක අතර ක්ලෝස් වෙලා තියෙනවා බෙයරිෂ් කැන්ඩල් එක. හරිද? එතකොට මාකට් එක දිගටම මොකද වෙලා තියෙන්නේ? ඩවුන් ට්‍රෙන්ඩ් එකකට අරන් ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට තව එක්සැම්පල් එකක් බැලුවොත් මේකේ බලන්න අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඔන්න. ඊට පස්සේ මෙන්න මේක ඔයා හිතන්නේ මෙන්න මේ ලයින් එක රෙසිස්ටන්ස් ඒරියා එකක් කියලා. ඊට පස්සේ මේම ඇවිල්ලා ඔන්න බුලිෂ් කැන්ඩල් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ඔන්න රෙඩ් කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. පළවෙනි කැන්ඩල් එක ග්‍රීන්, දෙවෙනි කැන්ඩල් එක රෙඩ්. හැබැයි ප්‍රීවියස් කැන්ඩල් එකේ බොඩි රේන්ජ් එක අතර මේක ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට අපිට මේක ගන්න පුළුවන් බෙයරිෂ් හරාම එකක් විදියට. එතකොට මොකද වෙන්න පුළුවන් මාකට් එකට? මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒතර ඒ වගේම මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලත් තියෙනවා. හරිද? ඔහොම තමයි අපිට මේ බුලිෂ් බෙයරිෂ් හරාමි කියන පැටර්න් එක මාකට් එකේදී හම්බ වෙන්නේ. එතකොට අපි ආයිත් බැලුවොත් මේ බුලිෂ් හරාමි කියන කැන්ඩල් ස්ටික් පැටර්න් එකයි බෙයරිෂ් හරාමි කියන කැන්ඩල් ස්ටික් පැටර්න් එකයි සාරාංශයක් විදියට ගත්තම මෙතන තියෙනවා බුලිෂ් හරාමි එකේ අපිට මාකට් එකේ හම්බෙන විදිය. එතකොට ඔයගලන්ට පේනවා මෙතන පළවෙනි කැන්ඩල් එක මේ තියෙන්නේ අදාළ ක්‍රයිටේරියා ටික. පළවෙනි කැන්ඩල් එක අනිවාර්යයෙන්ම බුලිෂ් හරාමි එකේ පළවෙනි කැන්ඩල් එක රතු පාට වෙන්න ඕනේ. හරිද? දෙවෙනි කැන්ඩල් එක කොළ පාට වෙන්න ඕනේ. ඒ කියන්නේ බුලිෂ් කැන්ඩල් එකක් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ බොඩි රේන්ජ් එක අතර මේ බුලිෂ් කැන්ඩල් එක නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕපන් එක ක්ලෝස් එකයි මෙන්න මේ බොඩි රේන්ජ් එක අතර හැදිලා තියෙන්න ඕනේ. එතකොට මේක සපෝට් ඒරියා එකකදී ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේ විදිහට කලර් ඩිෆරන්ස් එකත් එක්ක මේක බුලිෂ් රිවර්සල් පැටර්න් එකක් විදිහට වැඩ කරන්න ලොකු හැකියාවක් තියෙනවා. හරිද? එතකොට ඔයගලන්ට පැහැදිලි මෙතන මෙන්න මේ කාරණා ටික මතක තියාගත්තා නම් ඕක ඔයගලන්ට මතක හිටිනවා. හරිද? එතකොට මෙතන ගත්තොත් බෙයරිෂ් හරාමි එක බෙයරිෂ් හරාමි කැන්ඩල් ස්ටික් පැටර්න් එක ගත්තොත් මේක බෙයරිෂ් රිවර්සල් පැටර්න් එකක්. ඒ කියන්නේ මේක හම්බ වෙන්නේ අපිට රෙසිස්ටන්ස් ඒරියා වලදී. එතකොට ඒකේ පළවෙනි කැන්ඩල් එක ග්‍රීන් කැන්ඩල් එකක් විදියට තමයි නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ ඊළඟ කැන්ඩල් එක හැදෙන්නේ රෙඩ් කැන්ඩල් එකක් විදියට. හැබැයි මේකෙත් ප්‍රීවියස් කැන්ඩල් එකේ ඒ කියන්නේ ග්‍රීන් කැන්ඩල් එකේ බොඩි රේන්ජ් එක අතර මේ රෙඩ් කැන්ඩල් එක නිර්මාණය වෙලා තියෙන්න ඕනේ ඕපන් එක ක්ලෝස් එකයි. මේ ග්‍රීන් කැන්ඩල් එකේ බොඩි රේන්ජ් එක අතරතුර හැදිලා තියෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේක බෙයරිෂ් හරාමි විදිහට සලකන්න. එතකොට මේකට ලොකු හැකියාවක් තියෙන්නේ මාකට් එක බෙයරිෂ් රිවර්සල් එකක් විදිහට මාකට් එක පල්ලෙහාට ටර්න් කරන්න. එතකොට මෙන්න මේක දෙතුන් පාරක් බැලුවා නම් ඔයගලන්ට මේකේ හොඳ අයිඩියා එකක් යයි කියලා මම හිතනවා. දැන් අපිට බලන්න තියෙන්නේ engulfing candles කියන candlestick pattern එක ගැන.
එතකොට මේකෙත් bullish engulfing කියලා එකකුයි bearish engulfing කියලා එකකුයි pattern වර්ග දෙකක් තියෙනවා. එතකොට අපි බලමු මේකෙන් මොකද්ද අදහස් කරන්න කියලා. Engulfing candles tend to signal a reversal of the current trend in the market. This specific pattern involves two candles with the latter candle engulfing the entire body of the candle before it. The engulfing candle can be bullish or bearish depending on where it forms in relation to the existing trend. The image below presents the bullish and bearish engulfing candles. එතකොට මේක කියනවා අර හරාමි එක වගේමයි හැබැයි හරාමි එකේ previous candle එකේ body එක අතරනේ ඊළඟ candle එක හැදුනේ. මේක එහෙම නෙමෙයි. මේකේ previous candle එක cover කරලා තමයි ඊළඟ candle එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ engulf වෙලා කියලා අපි කියනවා. හරියටම දෙපැත්තටම එක්ක මෙතනින් පටන් ගන්න පුළුවන් නැත්නම් දෙපැත්තෙන්ම cover වෙන්න පුළුවන්. කොහමරි cover වෙලා තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේක හැදෙන තැන අනුව මේකේ market එකට වෙන්න පුළුවන් market එක reverse වෙන්න පුළුවන් විදි ඒ කියන්නේ bullish reversal එකක් විදියට වැඩ කරන්නත් පුළුවන් නැත්නම් bearish reversal එකක් විදියට වැඩ කරන්නත් පුළුවන් කියලා කියනවා යෙදෙන තැන අනුව. ඒතර අපි බලමු මේ candle pattern එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. bullish engulfing ඒ කියන්නේ මේකෙත් අර වගේම criteria එකක් තියෙනවා. ඊට සමානයි වෙලා තියෙන්නේ කලින් එකේ body range එක previous candle එකේ body range එක ඇතුලේ හැදුනා ඊළඟ candle එක. හැබැයි මේකේ කලින් previous candle එක cover කරගෙන වහගෙන තමයි හැදිලා තියෙන්නේ. ඒතර මේකේ මුලින්ම බලන්න ඕනේ first candle එක bullish engulfing එකක් නම් first candle එක red වෙන්න ඕනේ. එතකොට second candle එක green වෙන්න ඕනේ. ඊට පස්සේ green candle එක first candle එක cover කරලා පිහිටලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ open එකයි close එකයි cover කරලා තියෙන්න ඕනේ previous candle එකේ open එකයි close එකයි. එතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. මෙහෙම කරලා ගත්තට පස්සේ ඔයගලන්ට පේනවා මේක සම්පූර්ණයෙන්ම වහගෙන තමයි දෙවෙනි candle එක හැදිලා තියෙන්නේ. එතකොට මේක bullish engulfing candle එකක් කියන්නේ මේක market එක support area එකකට market එක ආවට පස්සේ මෙන්න මේ විදිහට candle එකක් හැදුනොත් ඒක අනිවාර්යෙන්ම market එක up trend එකකට අරන් යන්න පුළුවන් කියලා කියනවා. එතකොට bearish engulfing එකේ ගත්තොත් ඒකෙත් ඒ වගේම criteria එක තමයි බලන්න තියෙන්නේ. පළවෙනි candle එක green වෙන්න ඕනේ. ඊට පස්සේ candle එක මේ candle එක cover කරගෙන හැදිලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම red candle එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ bearish candle එකක් වෙන්න ඕනේ. එතකොට මේ criteria ටික සම්පූර්ණ කළා නම් මේකට අපි කියනවා bearish engulfing කියලා. එතකොට මේක resistance area එකක හැදිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඊළඟට market එක down trend එකකට අරන් යන්න ලොකු හැකියාවක් තියෙනවා. හරිද? එතකොට අපි බලමු මේකේ example කීපයක්. මේ තියෙන්නේ bullish engulfing එකේ example එකක්. එතකොට මේක support area එකක් කියලා ගත්තොත් ඔයගලන්ට පේනවා පළවෙනි candle එක රතු පාට. එතකොට ඒක cover කරලා ඊළඟ candle එක හැදිලා තියෙනවා. පොඩි wick ටිකකුත් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ market එක up trend එකකට අරන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන ගත්තොත් මෙතනත් ඒ විදිහමයි හොඳ confirmation එකක් ඇවිල්ලා තියෙනවා. bullish engulfing එකක් තියෙනවා. previous candle එක පොඩියට තියෙනවා. ඊළඟ candle එක cover කරලා තියෙනවා. previous candle එක cover කරගෙන හැදිලා තියෙනවා. ඒක bullish candle එකක් විදියට ඉවර වෙලා තියෙනවා. ඊට පස්සේ market එක up trend එකකට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ උදාහරණෙත් බැලුවොත් මෙතනත් තියෙන ඕගලන්ට පේනවා අදාළ criteria ටික සම්පූර්ණ කරලා තියෙනවා. ඊට පස්සේ market එක up trend එකකට අරන් ගිහිල්ලා තියෙනවා. හරිද? මෙතනත් ඒ විදිහමයි previous candle එක cover කරලා තමයි මේ bullish candle එක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ market එක up වෙලා තියෙනවා. ඒතර අපි බැලුවොත් bearish engulfing එකට example කීපයක් මෙතන බලන්න. පොඩි bullish candle එකක් තියෙනවා. resistance area එකක් කියලා හිතන්නකො මෙතන.
එතකොට ලොකු bearish candle එකක් තියෙනවා. ඒ කියන්නේ previous candle එක cover කරලා තමයි හැදලා තියෙන්නේ. මේකත් අපිට ගන්න පුළුවන් හොඳ bearish engulfing එකක් විදිහට. එතකොට මෙතන බලන්න resistance area එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන හැදලා තියෙනවා bullish candle එක. ඊට පස්සේ ඒක cover කරලා හැදිලා තියෙනවා bearish candle එක. එතකොට පළවෙනි candle එක bullish, දෙවෙනි candle එක bearish cover කරලා තියෙනවා. එතකොට මේකත් අදාළ criteria එක සම්පූර්ණ කරලා හින්දා මේකත් අපිට ගන්න පුළුවන් bearish engulfing එකක් කියලා. එතකොට මේක resistance area එකක ඇවිල්ලා තියෙන හින්දා ලොකු හැකියාවක් තියෙනවා market එක down trend එකකට අරගෙන යන්න. එතකොට මෙතන බලන්න මෙතනත් ඒ විදිහමයි අදාළ criteria එක සම්පූර්ණ කළා bearish engulfing එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ market එක down trend එකකට අරන් ගිහිල්ලා තියෙනවා. ওই විදිහට තමයි අපිට bearish bullish engulfing candles market එකේදී හම්බ වෙන්නේ. අපි ආයිත් බලමු මේ candles වර්ග හතරම සාරාංශයක් විදිහට අරගෙන දැන් ඔයගලන්ට එකපාරට අඳුර ගන්න බැරි වෙයි. හැබැයි බලන්න හොඳට මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන previous candle එක. හරිද? previous candle එක රතු පාටින් හැදලා තියෙනවා. ඊළඟ candle එක කොළ පාටින් හැදලා තියෙනවා. හැබැයි මේක වෙලා තියෙන්නේ previous candle එකේ body එක අතර තමයි මේ ඊළඟ candle එක bullish candle එක හැදිලා තියෙන්නේ. එතකොට මේක අපිට ගන්න පුළුවන් හරාමි. ඒ කියන්නේ bullish හරාමි එකක් විදිහට ගන්න පුළුවන්. ඒ මොකද කියනවනම් අපිට මේ දෙවනි candle එකෙන් හිතා ගන්න පුළුවන් මේක අනිවාර්යෙන් bullish ද bearish ද කියලා. ඒ කියන්නේ මේ දෙවනි හැම එකේම දෙවනි candle එකෙන් තමයි අපි idea එකක් ගන්නෙ. මොකද්ද මේකට වෙන්නේ කියලා. එතකොට තියෙන තැන අනුවත් ඒක වෙනස් වෙනවා. එතකොට මේක bullish හරාමි එකක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මේකේ ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම support area එකක. හරිද? එතකොට මෙතන බලන්න මෙතන red candle එකෙන් පස්සේ ඇවිල්ලා තියෙන candle එක bullish එකක්. හැබැයි ඒකේ මොකද වෙලා තියෙන්නේ? ඒකේ previous candle එක cover කරලා තමයි bullish candle එක හැදිලා තියෙන්නේ. එතකොට මේක මොකද්ද? මේක engulfing bullish engulfing එකක්. ඒ bullish කියලා ගන්න එක කොහොමද? මේ දෙවනි candle එක කොළ පාට නිසා. එතකොට මේක අනිවාර්යෙන් එන්න ඕනේ කොහෙද? මේක එන්න ඕනේ support area එකක. හරිද? එතකොට මෙතන බලන්න මෙතන ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? කොළ පාට bullish candle එකක් තියෙනවා. ඊට පස්සේ හැදිලා තියෙනවා bearish candle එකක්. හැබැයි previous candle එකේ body එක අතර තමයි bearish candle එක හැදිලා තියෙන්නේ. එතකොට අපිට idea එකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේක bearish හරාමි එකක් කියලා. එතකොට bearish හරාමි එකක් නම් මේක එන්න ඕනේ කොහෙද? මේක resistance area එකක එන්න ඕනේ candle pattern එකක්. හරිද? එතකොට මේක ගත්තොත් මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ previous candle එක ගත්තොත් bullish candle එකක් තියෙනවා. මේක ඇත්තටම bullish candle එකක් තියෙනවා. මෙතන ඊළඟට bearish candle එකක් ඇදලා තිනවා previous candle එක cover කරගෙන. හරිද? cover කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දෙවෙනි candle එක ගත්තොත් ඒක bearish candle එකක්. හරිද? එතකොට ඒකෙන් අපිට idea එකක් ගන්න පුළුවන් මේ වගේ දෙයක් එන්න පුළුවන් අනිවාර්යයෙන්ම resistance area එකක. දැන් මම මෙහෙම වෙන් කරලා ගත්තේ ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න. එතකොට අපි බලමු මාකට් එක මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ bullish හරාමි එක. හරිද? ඒ හේතුව තමයි මේක body range එක අතර තුර තියෙනවා හින්දා. හරිද? දැන් මාකට් එක up trend එකකට යන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන්නේත් bearish හරාමි එක. ඒ මොකද හේතුව?
ප්‍රීවියස් කැන්ඩල් එකේ බොඩි රේන්ජ් එක අතර තමයි දෙවෙනි කැන්ඩල් එක පිරලා තියෙන්නේ. දෙවෙනි කැන්ඩල් එක බෙයරිෂ් කැන්ඩල් එකක්. එතකොට මේක එන්න පුළුවන් රෙසිස්ටන්ස් ඒරියා එකක. ඉතින් රෙසිස්ටන්ස් ඒරියා එකක මේක આવොත් මාකට් එක ඩවුන් වීමට ලොකු හැකියාවක් තියෙනවා. හරිද? එතකොට මේ කැන්ඩල් පැටර්න් එක ගත්තොත් ඔයගලන්ට පේනවා ප්‍රීවියස් කැන්ඩල් එකට වඩා ලොකුවට තමයි බුලිෂ් කැන්ඩල් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කවර් කරගෙන එන්ගල්ෆ් වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක සපෝට් ඒරියා එකක තිබ්බොත් අනිවාර්යෙන්ම මේක අප් ට්‍රෙන්ඩ් එකකට යෑමේ ලොකු හැකියාවක් තියෙනවා කියලා. එතකොට අපිට පුළුවන් මේක අප් ට්‍රෙන්ඩ් එකට යයි කියලා අයිඩියා එකක් ගන්න. එතකොට අන්තිමට බැලුවොත් මෙතන තියෙනවා බුලිෂ් කැන්ඩල් එකක්, ඊට පස්සේ ඇදලා තියෙනවා බෙරිෂ් කැන්ඩල් එකක්. එතකොට ප්‍රීවියස් කැන්ඩල් එක කවර් කරගෙන තමයි බෙරිෂ් කැන්ඩල් එක හැදිලා තියෙන්නේ. එතකොට රෙසිස්ටන්ස් ඒරියා එකක තියෙන්නේ. එතකොට මොකද්ද කියන්නේ ඒකෙන්? මේකෙන් කියන්නේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යෑමේ ලොකු හැකියාවක් තියෙනවා කියලා. ඔන්න ওই විදිහට තමයි අපිට ඕක හම්බ වෙන්නේ මේ කැන්ඩල්ස් වර්ග හතර. ඔයගලන්ට තව ටිකක් බලද්දි හුරු වෙයි. එක පාට හුරු වෙන එකක් නැහැ. ඊළඟට අපිට බලන්න තියෙන්නේ කන්ටිනියුේෂන් පැටර්න් එකක් ගැන.